අයිබෝන් ඔන්න අදත් අපේ දේශපාලන විද්‍යාව හදාරන දුවා දරුවා වෙනුවෙන් අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ඒ තමයි 13 වන එකකයට අදාළව දේශපාලන පක්ෂ ක්‍රමයක් එක්ක ගැටගැහෙන ඉතාම වටිනා වැදගත් කොටසක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඒ තමයි වාමාංශික දේශපාලන පක්ෂ ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීම ගැන සාකච්ඡා කරන්න. ඉතින් මේ වීඩියෝ තුලින් මම බලාපොරොත්තු වෙන්නේ ඔබේ දේශපාලන විද්‍යා දැනුම වර්ධනය වීම වගේම ප්‍රායෝගිකව ඔබ නියමාකාරයෙන් දේශපාලනයට අනුගත කිරීමයි. ඒ නිසා අප රටේ බිහි වී තිබෙන දේශපාලන පක්ෂ ඉතිහාසය එක්ක කතා කිරීමේදී මේ වාමාංශික පක්ෂ පිළිබඳව තිබෙන දැනුම ඔබට ඉතාම වටිනවා. ඒ නිසා මේ වීඩියෝව ඔබට ඉතාම වැදගත් වේවි ඔබගේ විභාග කටයුතු වලට වගේම ඔබේ ප්‍රායෝගික දේශපාලන දැනුමට. ඉතින් වාමාංශික දේශපාලන පක්ෂ ක්‍රමය ගැන සාකච්ඡා කිරීමේදී අපි ප්‍රථමයෙන්ම මේ දේශපාලන පක්ෂ ක්‍රමය කියන එක ආරම්භ වීම ගැන චුට්ටක් කතා කරලා ඉන්න ඕනේ. ඒකට හේතුව තමයි අපි මේ දේශපාලන පක්ෂයක් නැත්නම් පක්ෂ මත ගොඩනගෙන විශේෂ කරුණක් සාකච්ඡා කරන නිසා. ලෝකේ දේශපාලන පක්ෂ ක්‍රමය ආරම්භ වෙන්නේ 18 වන සියවසේදී. විශේෂයෙන්ම යුරෝපය ප්‍රමුඛ කරගනිමින් මේ දේශපාලන පක්ෂ ක්‍රමය ආරම්භ වෙනවා එක් හේතුවක් මත. ඒ තමයි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාප්තිය සමග. 18 වන සියවසේදී එහෙම ආරම්භ වෙච්ච දේශපාලන පක්ෂ ක්‍රමය වර්ධනීය තත්ත්වයකටපත් වෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් දේශපාලන පක්ෂ ක්‍රමයේ වර්ධනයකට පත්වන්නේ 19 වන සියවසේදී. නමුත් ලෝකයේ තියෙන මේ සියලුම පක්ෂ වර්ගයන් සහිතව ඊටාම යම් දිශානතිය විවිධ දිශානතිය වලට ගමන් කරන දේශපාලන පක්ෂයන් බිහිවීම සහ වර්ධනය වීම නූතන සියවස වන විට විශේෂයෙන්ම 21 වන සියවස අපි දැන් ගමන් කරන්නේ ඊට කලින් පැවති 20 වන සියවස තුල සිද්ධ වෙනවා. ඒ අතරින් දේශපාලන පක්ෂ ක්‍රමය ගැන කතා කරද්දී වාමාංශික පක්ෂ ලෝකේ බිහි වෙනවා. මොකද්ද මේ වාමාංශික පක්ෂයක් කියන තැන ඉඳන් අපි මේ සාකච්ඡාව තවදුරටත් දිගුව කතා කරන්න ඕනේ. මේ වාමාංශික පක්ෂයක් කියලා කියන්නේ වමේ දේශපාලන අදහස් අනුව. වමේ දේශපාලන අදහස් කියලා කියන්නේ මේ ධනවාදී දෘෂ්ටි කෝණය මත ගොඩනැගෙන දේශපාලන පක්ෂයක් නොවේ. සමාජවාදී අදහස් මත ගොඩනැගෙන දේශපාලන පක්ෂයන්. සමාජවාදී දෘෂ්ටි කෝණයක් මත කියලා කියන්නේ විශේෂයෙන්ම පීඩිත පන්තිය, කම්කරු පන්තිය නියෝජනය කරමින් ඉදිරියට පැමිණි මතවාදයක් තමයි සමාජවාදය. කාල් මාක්ස්ලාගේ ආభాසය ලැබමින් මේක ඉදිරියට ගමන් කරනවා. එතකොට ආන්ගේ කියනා වූ මතවාදී ස්වරූපයේ මත ගොඩනැගෙන දේශපාලන පක්ෂ තමයි අපි හඳුනාගන්නේ වාමාංශික පක්ෂ ලෙස. වාමාංශික පක්ෂ ලෙස. මේ වාමාංශික පක්ෂ දෘෂ්ටිවාදී පක්ෂ ලෙසත් හඳුන්වනවා. ඒ කියන්නේ යම් දෘෂ්ටියක් මත නැත්නම් දැක්මක් මත ගොඩනැගෙන දේශපාලන පක්ෂ කියලා. ඒ දැක්ම වෙන මොකක්ම නෙමෙයි සමාජවාදී දැක්ම. සමාජවාදී දැක්ම මත ගොඩනැගෙන දේශපාලන පක්ෂ. මෙම සමාජවාදී දැක්ම මත ගොඩනැගෙන මේ වාමාංශික පක්ෂ ගැන සාකච්ඡා කිරීමේදී ශ්‍රී ලංකාව දෙසට එක අවධානය යොමු කිරීමේදී පුතා ශ්‍රී ලංකාවට මේක දුර්ලභ දෙයක් නොවේ. ඒකට හේතුව තමයි ලංකාවේ පළවෙනි දේශපාලන පක්ෂ දෙකත් ආරම්භ කරන්නේ සමාජවාදී දෘෂ්ටි කෝණය මත ගොඩනැගෙන වාමාංශික පක්ෂ ලෙස. ශ්‍රී ලංකාවට 1931 දී සර්ව ජන ඡන්ද බලය ලැබෙනවා. මේ සර්ව ජන ඡන්ද බලයත් සමග තමයි අපේ රටේ දේශපාලන පක්ෂ ක්‍රමය වර්ධනය සහ ආරම්භය සිද්ධ වෙන්නේ. ඒකෙදි 1935 දෙසැම්බර් 18 ලංකාවේ පළවෙනිම දේශපාලන පක්ෂය විදිහට ගොඩනැගෙනවා ලංකා සම සමාජ පක්ෂය. ලංකා සම සමාජ පක්ෂය දෘෂ්ටිවාදය ලෙස ගත්තහම සමාජවාදී දෘෂ්ටිවාදය. ඒ වගේම දෙවන පක්ෂය කොමියුනිස්ට් පක්ෂය 1943 දී.
එතකොට ලංකා සම සමාජ පක්ෂයෙන් කැඩී ආපු පිරිසක් තමයි මේ කොමියුනිස්ට් පක්ෂය බිහි කරගන්නේ. එතකොට මේ පක්ෂ දෙකම සමාජවාදී දෘෂ්ටි කෝණය මත ගොඩනැගෙන්නේ. එහෙනම් මේ දෙකම වාමාංශික පක්ෂ. එහෙනම් ලංකාවේ ප්‍රථම සහ දෙවන දේශපාලන පක්ෂ දෙකම වාමාංශික පක්ෂ බවට පත් වෙනවා. එතකොට අපිට මේක දුර්ලභ දෙයක් නෙවෙයි. එදා ආරම්භ වෙච්ච මේ වාමාංශික පක්ෂ ක්‍රමය අද වෙන තෙක් මේ දේශපාලන කරලිය තුල ලංකාවේ දැක් ගන්න පුළුවන්. නමුත් අද වෙන විට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් වැඩි ශක්තියක් හිමි කර ගැනීමට නොහැකිව තිබුණත් නැත්නම් එහි ක්‍රියාකාරීත්වය යම් අඩවන තත්ත්වයන් දක්නට ලැබුණත් වාමාංශික පක්ෂයන් තවත් අපේ රාජ්‍ය තුල දැකගත හැකියි. එතකොට මේ වාමාංශික පක්ෂ සමාජවාදී අරමුණු ඇතුව ගොඩනැගෙන මේ දේශපාලන පක්ෂවල තියෙන විශේෂත්වය තමයි යම් ආකාරයකට මේ වාමාංශික පක්ෂ අපේ රටේ ප්‍රධාන ධනවාදී පක්ෂ සමග යම් සම්බන්ධතාවයක් පවත්වන කාලයක් තිබුණා. ඒ තමයි විශේෂයෙන්ම අපේ ප්‍රධාන දක්ෂිණාංශිත පක්ෂ බවට පත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ පක්ෂ දෙකෙන් ඔවුන් යම් සම්බන්ධතාවයක් පවත්වනවා නම් පැවැත්වුවේ සහ සභාගත වුණේ ඒ කියන්නේ හවුල් ආණ්ඩු පිහිටුවා ගත්තේ එක්සත් ජාතික පක්ෂය එක්ක නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක. එතකොට අපි පිළිතුර තුල ලියන්න ඕනි මේ වාමාංශික පක්ෂ යම් අවස්ථාවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක සභාගත වීම ශ්‍රී ලංකාව තුල දක්නට ලැබෙනවා කියලා. විශේෂයෙන්ම 1956 දී පිලිප් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක සමග සන්දානගත වීම, ඒ වගේම 1964 දී, ඒ වගේම 1970 වර්ෂයන් වලදී ලංකා සම සමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය යම් ඒ අවදීන්හිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක සම්බන්ධ වීම, ඒ වගේම 1994 2001 ඒ වගේම 2004 2014 වගේ කාලවකවානුවලදී මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්ක වාමාංශික පක්ෂය සම්බන්ධ වීම නැත්නම් සභාගත වීම මේ සඳහා දෙන්න පුළුවන් හොඳම උදාහරණ බවට පත් වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්ක යම් සභාගයන්ට එළඹීම මේ වාමාංශික පක්ෂ ලංකාව තුල ක්‍රියාත්මක වීමේදී දැක්ගත හැකි වුණා. අපි පිළිතුර තුල අනිවාර්යයෙන්ම එය සටහන් කරන්න අත්‍යවශ්‍යයි. එතකොට මේ වාමාංශික පක්ෂ යම් ආකාරයකට අරගලකාරී පක්ෂ අරගල කරනවා. මේ අරගල කරන්නේ ධනවාදී තත්වය ඉස්මතු කරන්න නෙවෙයි, සමාජවාදී තත්වය ඉස්මතු කරන්න. ඒකදී විශේෂයෙන්ම ඔවුන් අරගල කරා විවිධ හේතුන් මත. ඒ හේතුන් ටික ඔබ අනිවාර්යයෙන්ම ඔබේ පිළිතුර තුල සටහන් කළ යුතුයි. අපි බලමු. මම ඒක ඔබට පැහැදිලි කරන්නම් මේ ආකාරයට. එතකොට මේ වාමාංශික පක්ෂ ගත්තහම දරුවෝ අපිට මූලික වාමාංශික පක්ෂ ගත්තහම මේ බලන්න වාමාංශික පක්ෂ ගත්තහම ළමයි මුලින් හැඳින්වීමක් කරන්න ඕනි අපි. මොකද්ද වාමාංශික පක්ෂයක් කියලා කියන්නේ? ඊළඟට තමයි අපි කතා කරන්න ඕනි මේ වාමාංශික පක්ෂ යම් ආකාරයකට ධනවාදී පක්ෂ ලෙස හඳුන්වන ශ්‍රී ලනිපය සමග සම්බන්ධ වුණා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්ක සම්බන්ධ වුණා කියලා. ඒ වගේම ඊළඟට ඔබට මතක් වෙන්න ඕනි මේ වාමාංශික පක්ෂයන් අරගල කරනවා. ඒ මොනවා වෙනුවෙන්ද කියලා. ඒ ඔවුන් අරගල කරේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්. ඒ වගේම කම්කරු පන්තිය වෙනුවෙන්. විශේෂයෙන්ම මේ ඊළඟ පොයින්ට් එක බවට පත් වෙන්න ඕනි වාමාංශික පක්ෂ අරගල කරපු හේතු. අංක 1 තමයි ළමයි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්. බලන්න. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්. ඒ වගේම සමාජ සුබ සාධනය වෙනුවෙන්. බලන්න ළමයි. සුබ සාධනය වෙනුවෙන්. ඒ කියන්නේ සමාජය තුළ
සෑම මිනිසෙකුටම පාහේ නැත්නම් රාජ්‍යය තුල සුබ සාධන කටයුතු අත්‍යවශ්‍යයි කියලා. විදුලිය, ජලය, මම්මාවත් ඒ දේවල්. ඒ වගේම ළමයි විදේශ වෙළඳ සමාගම්. විදේශ බලන්න වෙළඳ සමාගම් ජනසතු කිරීම සඳහා ඔවුන් තම අරගලය දියත් කරනවා. අනිකුත් පක්ෂ වගේ නෙවෙයි මේ සමාජවාදී දෘෂ්ටි කෝණයක් තියෙන වාමාංශික පක්ෂ මේ අරගල කරන්නේ ජනතාව වෙනුවෙන්. එතකොට තවත් මෙවුන් අරගල කරනවා ඉඩම් ප්‍රතිසංස්කරණ ඇති කිරීමට. ඒ වගේම සුළු ජාතීන්ගේ ළමයි බලන්න සුළු ජාතීන්ගේ භාෂා අයිතිවාසිකම වෙනුවෙන් ඔවුන් සටන් වදිනවා. අරගල කරනවා. ඒ වගේම අරගල කරනවා. ඒ වගේම ළමයි සමාජ සාධාරණත්වයේ වෙනුවෙන්. ඒ වගේම කම්කරු අයිතීන් වෙනුවෙන් ඔවුන් තම සටන් වදිනවා. මේ බලන්න. එතකොට අපි පැහැදිලිව පෙන්නලා දෙන්න ඕනේ මේ වාමාංශික පක්ෂ මේ සටන් කරන්නේ නැත්නම් අරගල කරන්නේ මේ ජනතා අපේක්ෂාවන් වෙනුවෙන්. එනම් මොවුන් දක්ෂිණාංශිත පක්ෂ එක්ක ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් මේ අරගල කරන්නේ මේ ජනතාවට අත්‍යවශ්‍ය සාධක වෙනුවෙන්. එතකොට මෙහෙම ගොඩනැගෙන සමාජවාදී පක්ෂ නැත්නම් අපි කතා කරන මේ වාමාංශික පක්ෂ ශ්‍රී ලංකාව තුල කතා කරනකොට මෙන්න මේ කියන්නා වූ මූලික ජනතා අවශ්‍යතාවයන් වෙනුවෙන් හඬ නගද්දී ඉදිරියට යනවා වාමාංශික පක්ෂ මේ සම්බන්ධයෙන් නැත්නම් මෙන්න මේ අරගල කරමින් මේ කරුණු සඳහා. එතකොට මෙන්න මේ පක්ෂ ඉදිරියට ගමන් කරනකොට ඉතාම වැදගත් සිදුවීමක් වෙනවා. මේක තමයි වැදගත්ම කාරණේ වෙන්නේ 1960න් පස්සේ. 1900 කීයෙන් පස්සේද? 60න් පස්සේ. 1960න් පස්සේ මේ වාමාංශික පක්ෂ කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි නව වාමාංශික පක්ෂයි. දෙක තමයි ළමයි පැරණි වම. ඒ කියන්නේ පැරණි වාමාංශික පක්ෂ. එතකොට ළමයි ඔබ දැනගන්න ඕනි මේ නව වම සහ පැරණි වම. මම උඩින් ලියන්නකෝ පැරණි වම කියලා. අපි නව වම ගමු පහලට. පැරණි වමයි නව වමයි 1960න් පස්සේ දෙකට කැඩෙනවා. මේ දෙකේ තියෙනවා පුතා ප්‍රධාන ලක්ෂණ දෙකක්. ලක්ෂණ දෙක තියෙනවා මේ ප්‍රධාන මේ පැතිකඩ දෙකේ. බලන්න මේ පැරණි වම හඳුනාගන්නේ මෙන්න මෙහෙමයි. පැරණි වමේ හිටපු ඒ කණ්ඩායම් වාමාංශික පක්ෂ ධනවාදී පක්ෂ විදියට හඳුන්වපු ශ්‍රීලංනිපය සමග මොකද වෙන්නේ ළමයි? සන්දානගත වෙනවා. නැත්නම් අපි කියනවා සභාගගත වෙනවා. සභාගයක් කියලා කියන්නේ එකට එකතු වෙච්ච හවුල් ආණ්ඩු පිහිටවා ගැනීම සඳහා ශ්‍රී ලංනිපය සමග සම්බන්ධ වෙනවා. අංක 2 තමයි ඔවුන් විප්ලවය අතහරිනවා. අපි කිව්වා මුලින් මෙන්න මේ වගේ කාරණා සඳහා ඔවුන් විප්ලව කරා කියලා. නමුත් දෙකට කැඩෙන පැරණි වාමාංශික පක්ෂ මේ විප්ලවය අතහරිනවා. හරි. එතකොට ඕකෙම අනිත් පැත්ත තමයි නව වමේ ලක්ෂණ බවට පත් වෙන්නේ. ඒ තමයි වාමාංශික පක්ෂ විසින් දක්වන ධනවාදී පක්ෂයක් විදිහට දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඔවුන් මොනවා වෙන්නේ නැද්ද ළමයි? සභාගගත වෙන්නේ නැහැ. ඒ වගේම දෙක තමයි අරගොල්ලෝ විප්ලවය අතහැරියා, මේගොල්ලෝ විප්ලවය පවත්වාගෙන යනවා. ඒ කියන්නේ විප්ලවය අතහරින්නේ නැහැ නව වාමාංශික පක්ෂ. එහෙනම් පැරණි වමේ තියෙන ලක්ෂණ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සභාගගත වෙනවා, විප්ලවය අතහරිනවා. නමුත් නව වමේ තියෙන ලක්ෂණ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක සභාගගත වෙන්නේ නැහැ. අරගොල්ලෝ ගත වුණා, මේගොල්ලෝ ගත වෙන්නේ නැහැ. ඒගොල්ලෝ විප්ලවය අතහැරියා, මේගොල්ලෝ විප්ලවයෙන් ජයග්‍රහණය කරන්න හැදුවා. එතකොට මේ සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් වන ලංකා සමාජ පක්ෂය උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම කොමියුනිස්ට් පක්ෂය උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම මේකෙදි
ඒකෙත් ලංකා සමාජ පක්ෂයම තමයි. හැබැයි ඒකේ විප්ලවකාරී පිරිස විප්ලවකාරී පිරිස බලන්න. ඒ වගේම මේකේ කොමියුනිස්ට් පක්ෂයමයි. හැබැයි ඒකේ චීන පිළ සහ JVP අපි කතා කරන මොකද්ද? JVP. එතකොට කොමියුනිස්ට් පක්ෂයේ චීන පිළ සහ ජනතා විමුක්ති පෙරමුණ තමයි මොක තුලද නවවම නියෝජනය කරන්නේ. එතකොට අද තත්වය කොහොමද? එතකොට දැන් අපි මේ උත්තරය තුල නැත්නම් මේ පිළිතුර තුල මේ ආකාරයට වාමාංශික පක්ෂ ඊටාම හොඳ ගලා යාමක් තියෙන්න ඕනි. කොහොමද වාමාංශික පක්ෂයක් කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ ශ්‍රී ලංනිපේ සමග යම් සම්බන්ධතා පවත්වලා තියෙන ආකාරය, ඒ වගේම වාමාංශික පක්ෂ ඇයි බිහි වෙන්නේ, මොනව සඳහාද අරගල කරන්න කියන එක ගැන අපි ලියන්න ඕනි. ඊට පස්සේ 1960න් පස්සේ මොකද උනේ කියලා පෙන්වන්න ඕනි. පැරණි වමයි නව වමයි කියලා. එතකොට වර්තමාන තත්වය මොකද්ද? මේ අද තත්වය මොකද්ද? එතකොට පුතේ මේ නවවම නියෝජනය කරපු ප්‍රබල දේශපාලන පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ. මේ ජනතා විමුක්ති පෙරමුණ ඔයගොල්ලන්ගේ දෙමව්පියෝ දන්නම ඇති 1988 89 කාලයේදී ඒගොල්ලන්ගේ පරම මොකද්ද ලක්ෂණයක් වූ විප්ලවය, මේක නවවාමාංශික පක්ෂ නිසා මොකද්ද විප්ලවයෙන් ජයග්‍රහණය කරන්න ඒගොල්ලෝ අරගල කරනවා. ඒ කියන්නේ රටේ බලය අල්ලා ගැනීම සඳහා JVP විප්ලවයකින් ගන්න බලනවා 1988 සහ 89 කාල සීමාව තුල. නමුත් ඔවුන් තේරුම් ගන්නවා ඔවුන්ට ඒ සඳහා ඉඩ ප්‍රස්තාව ලබා දෙන්නේ නැහැ. ප්‍රේමදාස මහත්තයා එතකොට හිටපු ජනාධිපති. එතකොට ඔව් ඒ සඳහා අවස්ථාව ඉඩ ප්‍රස්තාව ලබා දෙන්නේ නැහැ. ඔවුන් දැනගත්ත ඊට පස්සේ විප්ලවය කිරීම තුලින් මෙය ජයග්‍රහණය කිරීමේ තරම් පහසු කාර්යයක් නොවන බව. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණත් අවසානයේදී තීරණය කරනවා ළමයි පාර්ලිමේන්තු මාවත තෝරා ගන්න. ඒ කියන්නේ සභිකයෝ පාර්ලිමේන්තුවට පත් කළා ජනතාවගේ අවශ්‍යතාවයන් පාර්ලිමේන්තුව තුල සාකච්ඡා කරන්න. එතකොට මොකද වෙන්නේ? අර විප්ලවීය පක්ෂයක් වුණු ජනතා විමුක්ති පෙරමුණ මේ අද වන විට පාර්ලිමේන්තු නියෝජනයක් අපිට දක්නට ලැබෙනවා. දැඩි විප්ලවීය පක්ෂයක් වුණු මේ ජනතා විමුක්ති පෙරමුණ පුතා මේ මාක්ස්වාදී නැත්තම් අපි කියන වාමාංශික පක්ෂයක් වෙස්ද ජනතා විමුක්ති පෙරමුණ අද දක්නට ලැබෙන්නේ දැඩි රැඩිකල් පක්ෂයක් විදිහට නෙමෙයි මධ්‍යස්ථ අද අපි ලියන්න ඕනි මධ්‍යස්ථ රැඩිකල් භාවයෙන් යුතු පක්ෂයක්. මධ්‍යස්ථ විප්ලවකාරී රැඩිකල් නැත්තම් විප්ලවකාරී පක්ෂයක් විදිහට. එතකොට වාමාංශික පක්ෂ ඉතිහාසය තුළ නූතනය වෙනකම්ම අද දක්වාම අපි කතා කරනකොට අද ජනතා විමුක්ති පෙරමුණ මේ වාමාංශික පක්ෂ කඳවුර නැත්නම් වාමාංශික පක්ෂයන් තුලින් යම් ප්‍රමාණයකට හෝ පාර්ලිමේන්තු ආසන ලබා ගැනීමට සමත් දේශපාලන පක්ෂයක් බවට පත් වෙනවා. නමුත් 88 89 කාලයේදී වගේ දැඩි විප්ලවීය පක්ෂයක් නෙමේ අද මධ්‍යස්ථ රැඩිකල් නැත්නම් විප්ලවීය පක්ෂයක් බවට පත් වෙනවා. එතකොට අද වාමාංශික පක්ෂ ගැන කතා කරනකොට පාර්ලිමේන්තුව තුල වගේම සමාජය තුල යම් පසුබෑමක් දක්නට ලැබෙනවා. ඒ වගේම වැඩි නියෝජනයක් නොලැබීමක් දක්නට ලැබෙනවා. නමුත් යම් අවස්ථාවලදී වාමාංශික පක්ෂ අදත් මේ සමාජ දේශපාලනයට යම් බලපෑමක් කර හැකි තත්වයක සිටින අවස්ථා කණ්ඩායම් දැක ගන්නත් පුළුවන් වෙනවා. ඒ නිසා මේ වාමාංශික පක්ෂ හැඳින්වීම කරන්න ඕනි ආරම්භය තුල අපිට මේක දුර්ලභ දෙයක් නෙවෙයි. මොකද ලංකාවේ මුල්ම දේශපාලන පක්ෂ දෙකත් වාමාංශික පක්ෂ කියලා. ඒ වගේම පක්ෂ ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනි. එතකොට ලංකාවට කොහොමද පක්ෂ ක්‍රමය ආවේ කියන එක ගැන කතා කරන්න ඕනි. ලෝක පක්ෂ ක්‍රමය ආරම්භ වීමත් එක්ක ඊට පස්සේ කියන්න ඕනි මේ පක්ෂ නැත්නම් මේ වාමාංශික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක කොහොමද සභාගත වීම සිද්ධ වෙන්නේ කියලා යම් අවස්ථාවලදී උදාහරණත් එක්කම මම කියලා තියෙනවා මේ වීඩියෝවේ ඉදිරියේදී. ඒ වගේම ළමයි මේ වාමාංශික පක්ෂ මොන සඳහා නැත්නම් මොන වගේ කරුණු සඳහාද අරගල කරේ? ජනතා ගැටලු නැත්නම් ජනතා ප්‍රශ්න වෙනුවෙන් තමයි වුන් මේ අරගල කිරීම සිද්ධ කරන්නේ. සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ධනවාදී ජනතාව වෙනුවෙන් වුන් පෙනී සිටින්නේ නැහැ.
එතකොට ඉන් පස්සේ තමයි මෙහෙම ගොඩනැගෙන දේශපාලන වාමාංශික දේශපාලන පක්ෂක මේ ලංකාව තුල 1960න් පස්සේ මොකද වුනේ? නවවමයි පැරණිවමයි ලෙස කොහොමද කැඩුනේ? ඒ වේ ලක්ෂණ සහ ඒ සඳහා මොන වගේ පක්ෂද උදාහරණ විදිහට දක්වන්න ඕනේ අවසානයේදී නූතන වෙන විට ජනතා විමුක්ති පෙරමුණ මේ සමාජවාදී නැත්නම් වාමාංශික පක්ෂ තුල අද ක්‍රියාකාරීත්වය ගැන කතා කරලා මේ පිළිතුර අවසන් කරන්න ඕනේ. ඒ නිසා මේ වාමාංශික පක්ෂ සම්බන්ධයෙන් ඔබ මේ විදිහට ඊටාම හරවත් පිළිතුරකට යෑමේ අවස්ථාව නැත්නම් යෑමේ අවශ්‍යතාවය තියෙනවා. නැත්නම් ඔබේ ලකුණු අහිමි වීම දක්නට ලැබෙන්න පුළුවන්. ඒ නිසා අද අපි මේ කතා කරේ මේ වාමාංශික පක්ෂ පිළිබඳව. නැවතත් අපි මෙවැනිම වීඩියෝවකින් ඊටාම ආසන්න දිනයකදී ඔබ සමග සම්බන්ධ වෙනවා. ඒ එතෙක් ඔබ මේ මම නිකුත් කළ තියෙන මේ වීඩියෝ තුලින් තම අධ්‍යාපනය සාර්ථක කරගත යුතුමයි. ඒ වගේම අපි නැවත ඔබට අත්‍යවශ්‍යම තවත් වීඩියෝකින් හමු වෙනතුරු සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.